අස්සලාමු අලයිකුම් වනක්කම් ආයුබෝවන්. ටික කාලයකට පස්සේ මම නැවතත් කටාරි ජීවත් වෙන අපේ ප්‍රජාවට ඒ වගේම ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ දෙමාපියන් වෙත කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ටික දවසක් ගත්තා නිහඬියාවකින්. මොකද දැන් අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පාසලට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ බොහෝ දෙනෙක් කතා කරලා කිව්වා ඒ අයට පොඩ්ඩක් හුස්මක් කටක් ගන්න ඉඩක් දෙන්න ඕන කියලා. හැබැයි ඉතින් මම ගරු කරන මහත්තුරු බොහෝ දෙනෙක් කතා කරලා එහෙම ඉල්ලීමක් කළා. නමුත් මම ඒ කාගේවත් න්‍යාය පත්‍රවලට වැඩ කරන්නේ නැති බව ඒ අය දන්නවා. මං ඒ අයට කිව්වා මම කාටවත් පහර ගහන්න නෙමෙයි මේ වීඩියෝ කරන්නේ. මම වසර 3ක් ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ සේවය කළා. මම ඒ නිසා එහි අක්මුල්, එහි ජීවත් වෙන පුද්ගලයන්, එයින් රැකෙන පුද්ගලයන්, එහි සේවය කරන පුද්ගලයන් පිළිබඳව බොහෝ හොඳට දන්නවා. ඒක 2018 ඉඳලා මම දන්න සත්‍යයක්. ඉතින් ඒ නිසා මම දන්න සත්‍යය, මම අතැඹුලක්සේ අත්විඳි සත්‍යය ගැන කතා කරනවා මිසක් මම කාගේවත් න්‍යාය පත්‍ර බලගන්නවන්නේ නැහැ. කොහොම වෙතත් මේ වෙනකොට මම ජීවත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ පවතින තත්ත්වය ඊටාම සෝචනීයයි. ඇත්තම කිව්වොත් ඔය විදේශගත ශ්‍රමිකයන් අපේ දෙමාපියන් මේ ලංකාවට આવොත් ජීවත් වෙන්න ක්‍රමයක් නැතිම තරම්. එය මං අත්විඳිමින් ඉන්නවා. මොකද මට ලැබිච්ච වැටුප විතරයි. ඒ ඇරෙන්න 7-5ක් හොරා කාලා වංචාවෙන් ගසා කෑමෙන් හම්බු කරලා නැහැ. ඉතින් ඒ වගේ අයට ලංකාවට ආවම ජීවත් වීම එය මහත් ප්‍රශ්නයක් වෙනවා. මොකද ගෑස් නැහැ, තෙල් නැහැ, කරන්ට් නැහැ, හම්බු කරන් කන මාර්ග වැහිලා. ඇත්තටම ලංකාව ඉතාම සෝචනීය තැනක තියෙන්නේ. ඒකට ඉතින් මීට අවුරුදු 74ක් පාලනය කරපු හැම දෙනෙක්ම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන. කොහොම වෙතත් මම අද කතා කරන්න ගන්නේ, දැන් ඔබතුමාලා දන්නවා අපේ පාසලට අලුතෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් වෙලා ඉන්නවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලේ ඡන්දයෙන් මැතිවරණයක් තියලා, එහෙ මැතිවරණයත් ඉතින් මේ ගේමක් ගහලා වෙන අතක යවන්න තිබිච්ච මැතිවරණයක්. නමුත් අවසානයේ කර කියා ගන්න දෙයක් නැති වෙනකොට එය නිසිමගට ආවා. ඒ නිසා එයින්පත් වෙච්ච බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඒ වගේම ඊට පස්සේ තානාපතිතුමා ඔහුගේ පාර්ශවෙනුත් තව කට්ටියක් පත් කරා. කොහොම වෙතත් මම ඊටාම සන්තෝෂ වෙනවා අර කළු කල්ලියේ 4 දෙනා, කෝවිලගේ රිනෝස්, හසීම් හම්සා සහ ශිවා, මේ 4 දෙනාම මේ බෝඩ් එකේ නැහැ. ඒ වගේම කලින් හිටපු කිසිම කෙනෙක් මේ බෝඩ් එකේ නැහැ. කලින් හිටපු සමහරුන්ට මගේ චෝදනාවක් නැහැ. නමුත් බහුතරයකට මගේ චෝදනාවන් තියෙනවා. ඒ වගේම සාමූහිකව 2018 ඉඳලා ඔවුන් පාසලට කර විනාශයට ඔවුන් වග කියන්න ඕන. මම ඒ ගැනත් පසුව කතා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ බෝඩ් එක පත් වෙලා ඊට පස්සේ තානාපතිතුමා මූලික වෙලා දැන් සභාපතිවරයෙක් පත් කරලා ඉන්නවා. ඇත්තටම ඒ සභාපතිවරයා පත්වීම පිළිබඳව මම සතුටු වෙනවා. මොකද මම දන්න, මම සොයා බලපු, මම විමසපු සියලු තොරතුරු වලින් මට කියවෙන්නේ ඒ සභාපතිවරයා මේ අලුතෙන් පත්වෙච්ච
ඒ සභාපතිවරයා සෘජුව වැඩ කරන අවනීතියට ඉඩ දෙන්නේ නැති නීතිගරුක පුද්ගලයෙක් කියන එක. ඒ නිසා මම පළමුවෙන් අද කතා කරන්නේ ඒ ගරු සභාපතිතුමාට. ගරු සභාපතිතුමනි, ඔය පාසලේ 2018 ඉඳන් මේ දක්වා ඇතිවෙච්ච සිදුවීම් ඔබතුමාට මං හිතන්නේ එක සතියකින් වටහා ගන්න පුළුවන්. ඔය පාසලේ තියෙන පසුබිම කුමක්ද කියන එක ඔබතුමා උගත් පුද්ගලයෙක්, ඔබතුමා නීතිගරුක, යුක්තිගරුක, සාධාරණ ඉෂ්ට කරන පුද්ගලයෙක්. එහෙමනම් ඔබතුමාට හරිම ලේසි මේ පාසල අපේ දරුවන්ට සර්ව සාධාරණ නීතිගරුක, යුක්තිගරුක තැනක් බවට පත් කර දීම. මේක මහා ලොකු වැඩක් නෙමෙයි. ඔබතුමාලා ආයතනවල වැඩ කරනවා. ඒවයේ නොයෙක් ප්‍රශ්න තියෙනවා. මේ පාසල තුල කිසිම ප්‍රශ්නයක් නැහැ. මං එහෙම කියන්නේ මේ පාසල තුල තියෙන්නේ අපේ නිලධාරීන්, අපේ ඉස්සෙල්ලා හිටපු බෝඩ් එක හා එක්ව අනියම් ආකාරයෙන් නැති කරපු ප්‍රශ්න මිසක් වෙනත් ආකාරයකින් ඇතිවෙච්ච කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ එකම තැනකින්. මම මේ ගරු සභාපතිතුමාට කියන්නේ, ගරු සභාපතිතුමනි, මං කියන දේ ඔබතුමාගේ මනසට ගන්න, ඔබතුමා කල්පනා කරන්න, කල්පනා කරලා ඔබතුමාගේ ක්‍රමවේදයකට මේ මං කියන කරුණුත් උපයෝගී කරගෙන පාසල නීතිගරුක, යුක්තිගරුක තැනකට ගෙනියන්න. හැබැයි මම මේක ගරු ඔබතුමාට ඉදිරිපත් කරන්නේ පැමිණිල්ලක් හැටියට. මෙහෙමයි, ඔබතුමාලා පත් වෙලා ඔය පාසලට පැමිණෙන්නේ ඔය පාසලේ තිබිච්ච අතිශයම විනාශකාරී අවධිය පහු කරලා. එතකොට ඔබතුමා දන්නවා ඔබතුමා ලාංකිකයෙක්. එතකොට ඔබතුමා දන්නවා ලංකාවේ දේශපාලනය. ලංකාවේ දේශපාලනය වගේම තමයි ඔය පාසල තුල දේශපාලනය. ඔය දේශපාලනය තුල පාසලට කළ හැකි ඉහළම විනාශය සිද්ධ කරා. ඉතින් ඒක නිසා ඔබතුමා අදපත් වෙලා ඉන්නවා කිනම් මයුරකින්නෝ. ඔබතුමා ඡන්දයෙන් ඇවිල්ලා, ඒක ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. ඡන්දයෙන් ඇවිල්ලා ඔබතුමාව මම දැනගෙන හිටියේ නෑ. ඔබතුමාව මම දැකලත් නෑ. මම ඡායාරූපකින් දැක්කා. නමුත් ඔබතුමා එක්ක මම කතා කරලත් නෑ. කිසිදු සම්බන්ධතාවයකුත් නෑ. නමුත් මම ඔබතුමාව විශ්වාස කරනවා. මම ඔබතුමාව විශ්වාස කරන්නේ ඔය පාසලේ හිටපු කළු කල්ලියේ, කෝවිලගේ, රිනෝස්, හසීම් හම්සා සහ සිවාගේ දැඩි අසාධාරණයට ලක්වෙච්ච පුද්ගලයෙක් හැටියට මේ ඉල්ලීම කරන්නේ ගරු සභාපතිතුමනි, ඔබතුමාට පුළුවන්, ඔබතුමා සෘජු අදහස් දරන, සෘජුව වැඩ කරන පුද්ගලයෙක් නම් ඔබතුමාට පුළුවන් මේ පාසල එක මාස 6කින් හරි තැනට ගේන්න. ඒ නිසයි මම මේ ටික ඔබතුමාට කියන්නේ. හැබැයි මම කලින් කිව්ව චෝදනා ගොඩාක් තියෙනවා. ඔය අපි මොන බයිලා කියලා, මොන දේවල් කියලා උතනට ආවත් අපේ දරුවන්ගේ ආරක්ෂාව ඔය පාසල තුල රැකෙන්නේ නැත්තම් එතනදී අපි පරාදයි, අපි ෆේල්. ඉතින් ඒ නිසා ඔබතුමා පළමුවෙන්ම කළ යුත්තේ මම පුනා කියන කින්ඩර්ගාටන් එක, KG ගොඩනැගිල්ල මේ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා සුදුසුදැයි තීරණයක් ගැනීම. ඒක තමයි අංක 1. මොකද ඔය හැම දෙයකටම වඩා දරුවන් අනතුරකට පත් නොවීම අපි දිවි හිමියෙන් වග බලා ගත යුතු යුතුයකමක් හා වගකීමක්.
ඒක නිසා ඔබතුමා බලන්න ඒ KG ගොඩනැගිල්ල ගත්තේ කොහොමද? කවුද මුල පිරුවේ? කවුද අවසන් කළේ? බ්‍රෝකර් ගාස්තු කීයක් දුන්නද? වසර කීයක්ද ඒ ගොඩනැගිල්ලට? ඒ ගොඩනැගිල්ල කඩා දාමන්න නේද තිබුණේ? කොහොමද ඒක ගත්තේ? ඒකට ලයිසන් එක ගත්තේ කොහොමද? ඒක ගැට ගහලා අරගෙන උඩ තට්ටුවට ළමයි දාන්න එපා කිව්වා නේද? ඒ වෙනුවෙන් හිටපු විදුහල්පතිතුමිය ලියුමක් දුන්නා නේද? ඒකත් පැත්තකට දාලා අද මේ වෙනකොට උඩ තට්ටුවට ළමයි දාන්නේ නීතිමය නොවන අයුරකින් නේද? ඉතින් එහෙමනම් ඕක කොහෙන් හරි ඔළුවට කඩාගෙන වැටුනොත් දරුවෙක්ට යන්තම් හෝ තුවාලයක් සිද්ධ වුණොත් ඒකට දැන් ඔබතුමාත් වග කියන්න ඕන. ඒක නිසා ඔබතුමා ඒ අනතුරෙන් මිදෙන්න. ඔබතුමාට දැන් මම චෝදනා කරන පුද්ගලයෝ ඔය අලුත් බෝඩ් එකේ හිටියා වුණත් ඔබතුමාට හොඳ අලුත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරලා විනිවිදභාවයෙන් යුතුව මේ දේවල් ගැන පරීක්ෂා කරන්න. මම ඔබතුමාලට කාලය දෙනවා. ඔබතුමාලට ඒක ඉටු කරගන්න පුළුවන් කාලය. ඇත්තටම කියනවා නම් ඔබතුමාලා පළවෙනි රැස්වීමේදී මේ ෆර්නෑන්ඩු කියන නිසා නෙමෙයි. මොකද මම දන්නවා තානාපතිතුමා මාත් එක්ක දැඩි වෛරයෙන් ඉන්නේ. එහෙම වෙනවනේ ඉතින්. මොකද ඇත්ත කියනකොට ඇත්ත තිත්තයි. රිදෙනවා. මස්සිනාව දාගන්න බැරි වුණා. අර උන්ඩියල් රිනෝස්ව දාගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා තානාපතිතුමාට හැබැයි එක දෙයක් මතක තියාගන්න ගරු සභාපතිතුමා. ඔබතුමාලා හිතනවා නම් අපේ ඉන්න තානාපතිතුමා මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා ඒක ඉතින් මේ නිකන් දවල් දකින හීනයක්. ඔහු කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයි. ඔහු දැන් කියනවලු කොන්ස්ටිටියුෂන් එකේ තියෙනවා ඔහු 9 දෙනෙක් පත් කළ යුතුයි කියලා. නමුත් ඔහු 7 දෙනයි පත් කරලා තින්නේ. මේ පැත්තයි ඒ පැත්තයි බැලන්ස් වෙන්න. නමුත් එක දෙයක් තියෙනවා ගරු සභාපතිතුමා. ප්‍රජාතන්ත්‍රවාදය ඩෙමොක්‍රසි කියන්නේ වෙන එකක්. ව්‍යවස්ථාව කියන්නේ තව එකක්. මොකද ඕනම ආයතනයක් ඕනම රටක් පාලනය වෙන්නේ ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය මේ තුන් කට්ටුවේ එකතු වීමෙන්. නමුත් ව්‍යවස්ථාවම බල පැවැත්විය යුතුයි. තානාපතිතුමා ওই බයිලාවක් ගහන්නේ මම මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් ඒකින්ද මම මෙච්චරයි දාන්නේ කියලා නෑ. ඔහු උත්සාහ කරා තමන්ගේ මස්සිනාව හා රිනෝස ඔතන්ට දාන්න. ඒකට ඔහු මෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ුත් අවසර ඉල්ලා සිටියා. නමුත් ඔහුට උපදෙස් ලැබුණා ඔය සෙල්ලම දාන්න යන්න එපා. ඉතින් ඒ නිසා ඔහු ඕක අකුල ගත්තා. හැබැයි ඉතින් ඒ අකුල ගැනීම ගැන මම ඔහුට මේ ප්‍රශංසා කරනවා. මොකද කෙක්කෙන් හෝ කොක්කෙන් මට අවශ්‍ය දේ සිද්ධ වුණා. ඕකේ හිටපු හොර කල්ලිය මම පළවා හැරියා. ඒක මම ඇත්තටම මං නිහතමානීව ආඩම්බර වෙනවා. ඔය හොර කල්ලිය පළවා හරින්න කිසි කෙනෙක් පෙරමුණ ගත්තේ නැහැ. මම පෙරමුණ ගත්තා. මං හෙටත් ඉන්නවා. මං අනිද්දාත් ඉන්නවා. මැරෙනකන් ඉන්නවා. ඒකින්ද ගරු සභාපතිතුමනි ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාට වෙරදිරි පතනවා. ඔබතුමා KG බිල්ඩින් එකෙන් පටන් ගන්න. ඒ බිල්ඩින් එක ගත්තේ ඇයි? ඒ බිල්ඩින් එක දරුවන්ව දාන්න, දරුවන්ට අධ්‍යාපනය කටයුතු කරන්න සුදුසු තැනක්ද? ඒක ඉස්සෙල්ලා පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂා කරලා ඉවර වෙලා අපේ පාසල ප්‍රජා පාසලක්. එය තානාපති කාර්යාලය අනුබද්ධව කියලා කිව්වට තානාපති කාර්යාලයේ පූර්ණ අනියම් ආකාරයේ තගට යටත්ව ක්‍රියාත්මක වෙන පාසලක්. එහෙමනම් ඒ ගොඩනැගිල්ල ගන්න මුරාඩ් කියන ඒ හිටපු අධ්‍යක්ෂකවරයාටත් ඔහුගේ චග්ගෝලයක් වෙන නසුර්දීන් කියන පුද්ගලයාටත් රියාල්
40,000ක් ගෙව්වේ කොහොමද බ්‍රෝකර් ගාස්තු හැටියට. දැන් ඒගොල්ලෝ කියනවා එච්චර ගෙව්වේ නෑ කියලා. එච්චර ගෙව්වේ නෑ කියන්නේ මේකයි. ඒ පුද්ගලයාගෙන අසූර්දීන් කියන බ්‍රෝකර්වරයාගේ දරුවගේ පාසල් ගාස්තු තිබුණා හිඟ. ඒක කපලා ඉතුරු මුදල දුන්නා. ඒකෙන් කොටසක් මුරාඩ් මහත්තයාත් ගත්තා. මුරාඩ් මහත්තයා ඕකේ ගේම් ගොඩක් ගැහුවා. මම මුරාඩ් මහත්තයාගේ අයියත් එක්ක මෙහි වැඩ කරලා තිනවා දේශපාලනේ. නමුත් මුරාඩ් මහත්තයා ඕවයින් ගැහුවා. අර එකපාරක් එව්වා මිනිහෙක්ව ඉලෙක්ට්‍රික් වැඩ කරන්න ඉංජිනියර් කෙනෙක් කියලා. ඊට කලින් එක්කෙනෙක් කිව්වා පවර් බැලන්ස් කරන්න. ඔය හැම තැනකින්ම අනියම් ආකාරයෙන් ගැහුවා. ඒ වලට ශිවාලා උදව් වුණා. මෙන්න මේ දේවල් ඔබතුමා හොයන්න. මොකද ගරු සභාපතිතුමනි මේ ළඟදි මම පෝස්ට් එකක් දැක්කා. අපේ හිටපු මානව සම්පත් කළමනාකාර ලෙනි ක්‍රාමර් මහත්තයා දාපු පෝස්ට් එකක් ආගේ හරි පෝස්ට් එකක් ෂෙයා කරලා. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? දරුවෙක්ට පාසලට එන්න විදියක් නැතුව ඉන්නව අය මේ ගෲප් එකේ ඉන්න අය රියල් 100 ගානේ දුන්නොත් ඒ දරුවව නැවත ස්ටෙපට් ශ්‍රී ලංකා පාසලට යවන්න පුළුවන් කියලා. බලන්න කොච්චර සෝචනීයද කියලා ගරු සභාපතිතුමා. මිනිස්සු සල්ලි එකතු කරනවා දරුවන්ව පාසල් එවන්න. හැබැයි මම දැක්ක ඔය බෝඩ් එකේ ඉන්න අය ස්ටේට්මන්ට් වල දාලා තිබුණා මම අරක් කරනවා මේක කරනවා කියලා. ඒවා හැබැයි හොඳයි. ඒව කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් මට හිතෙනවා නිකන් අපේ රටේ දේශපාලනය වගේ තමයි අර ඡන්දෙට එනකොට මම පෝර නිකන් දෙනවා අරවා නිකන් දෙනවා මේවා නිකන් දෙනවා පොරොන්දු පොදියක් ගෙනල්ලා අවසානයේ ඇවිල්ලා ජනතාවට කෙලවනවා. ඒ වගේ විය යුතු නැහැ. ඉතින් ඒ නිසා ගරු ඔබතුමාලා මම මේ ඊටාම ගරුත්වයෙන් කියන්නේ මටත් මේ වැඩක් නෑ. මට මේ ජීවත් වීමේ සටනක් තියෙනවා. මේ ජීවත් වීමේ සටනට මට මේ පැය 24 මදි. මම දැන් මේ වීඩියෝව රෙකෝඩ් කරන්න අරගෙන දැන් වෙලාව ලංකාවේ රාත්‍රී 12යි. මම මේ කරන්නේ මං ඔය පාසලට ආදරය කරන හින්දා. මම මේ දේවල් කියන්නේ මේ කිසි දෙයක් අසත්‍ය නෙමෙයි. ගරු සභාපතිතුමනි ඔබතුමාගේ නව අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක එකතු වෙලා මම චෝදනාවක් හැටියට මේක කරනවා. පළමුවෙන් ඔබතුමාලා මේ චෝදනා ඒ කියන්නේ එන ආරංචි දූෂමාන වේවා විශ්වාස කටයුතු වේවා කිසියම් ආරංචියක් ආවොත් එය සත්‍යද කියලා හොයා බලන්න කමිටුවක් පත් කරන්න. ඔබතුමාට හැමදේම කරන්න අමාරුයිනේ. ඒ කමිටුවට විශ්වාසවන්ත පුද්ගලයෝ දාලා මෙන්න PJP ෆර්නෑන්ඩු අවුරුදු 3ක් ස්ටෙපට් ශ්‍රී ලංකා පාසලේ සේවය කරපු මම මේ චෝදනා ටික ඉදිරිපත් කරනවා නැවත වරක් ඔබතුමාට. මම මේ නැවත වරක් කියන්නේ ඔබතුමාට දැන ගැනීම සඳහා. ඔබතුමාට ඉතාම වගකීමෙන් මේ කියන්නේ. KG බිල්ඩින් එක ගනීමට කිසිම හේතුවක් තිබුණේ නැහැ. KG බිල්ඩින් එක කඩා දැමීමට තිබූ බිල්ඩින් එකක්. මේ වෙනකොට මම තව එකක් ඔබතුමාට කියන්න. මේ අපේ ඉන්නවනේ මේගොල්ලා මේ අලුතෙන් ඕගනයිසේෂන් chart එකක් හදලා ඒක මේ අපි මහා දෙයක් කරා කියලා මේ කෝවිලගේ කියන අර කළු කල්ලියේ හිටපු මේ පපට් පඹයා ඒ මොකද පඹේ කියලා කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. ඔහු රිනෝස්ටයි හසීම් හම්සටයි යටත් වෙලා හිටපු පඹේක්. ඔහුගේ පෞද්ගලිකත්වය ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔහුගේ ක්‍රියාශීලීත්වය ඔහු සභාපතිවරයෙක් හැටියට. ඉතින් ඒකින්ද ඒ පඹයා ඒ රිනෝස්ගේ හසීම් හම්සගේ උවමනාවට වැඩ කරගෙන ගියා මිසක් මේ පාසලේ දියුණුවට හෝ වෙන දෙයකට වැඩ කරගෙන ගියේ නැහැ. සියලු දූෂණ වලට ඉඩ දෙමින් තමන්ගේ අර නිලය රැකගත්තා. ඕක දුන්නේ අර මේ කොහුල රංගන් කියන අපතයනේ. ඒ අපතය ගැනත් පස්සේ මං කියන්නම්.
ඒ හින්දා ගරු සභාපතිතුමනි මට තමුන්නාන්සේ ගැන ඒ වගේ මේ අවමන් දෙන්න ඉඩ තියන්න එපා. ඔබතුමා මේ කියන චෝදනා පරීක්ෂා කරන්න කමිටුවක් දාලා පරීක්ෂා කරන්න. මට ඔබතුමාට පුළුවන් මගේ ටෙලිෆෝන් නම්බර එක ඔය ඕන කෙනෙක්ගෙන් ඉල්ලගන්න. ඔබතුමාට අවශ්‍ය නම් මට කතා කරන්න. ඔබතුමාට කළ හැකි සියලු උදව් ඔය පාසල නගා සිටුවීම සඳහා මං කරනවා. ඒ නිසා KG බිල්ඩින් එක ගැන එහෙම හොයන්න. ඒ වගේම තමයි මං ඔබතුමාට කිව්වා ඔය පාසලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය උතන තියෙන ප්‍රශ්න මතු කරන ප්‍රශ්න. එතකොට ඔය ප්‍රශ්න මතු කරන්නේ කවුද? මං අංක පිළිවෙලට කියාගෙන එන්න. ගරු සභාපතිතුමනි මං තමුන්නාන්සේට කියනවා. ඕකේ 4 දෙනෙක් ඉන්නවනේ අයින් කරන්න. ඒ 4 දෙනා අනිවාර්යෙන් අයින් කළ යුතුයි. නම්බර් 1 උණ්ඩියල් කරපු රිනෝස්ගේ ඥාති මේ මිනිහාගේ නමත් මතක නෑ මට දැන් අසාම් ඔය තනතුරට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. ඔහු වකුත් දෙකේ කරපු රස්සාව ගැන හොයා බලන්න. ඔහු සර්ටිෆිකේට් දීලා තියෙනවා නම් ඒවා කොහොමද ගත්තේ කියලා හොයා බලන්න. ඔහු වකුත් දෙකේ අය කැමියෙක්. කැෂියර් කෙනෙක්. කාර්ය සහායකයෙක්. ඔහුව ගත්තේ ඇයි? අන්තිමේදී අරගත්ත විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි. ඔහුට අපේ ඉස්කෝලේ රෑන්ක් එකක් හදලා දුන්නා. ඒ කියන්නේ ඔහුගේ වීසා එක මාරු කරලා ඔහුට වෙනම ඉහළ නිලයක් දාලා වීසා එක දුන්නා. ඔහුට විතරක් නෙමෙයි ওই රිනෝස්ලාගේ හිතවත්කමට ගත්ත අර ඇකවුන්ටන්ට් එකේ ඉන්න මේ ඩිලේස් වෙනුවට අරන් තියෙන කෙනාටත් ඒකම දුන්නා. ඒවට පට් ගාලා කරනවා. ඒ දේවල් ගැන හොයන්න. කොහොමද ඒක අරන් දුන්නේ? නමුත් ඔබතුමාලා දන්නවා ගරු තානාපතිතුමාට කිසිම උවමනාවක් නැහැ. එයා ෆන් එකක් ගන්නනේ ඇවිල්ලා තින්නේ. නිකමට හිතන්න උණ්ඩියාල් ක්‍රමයෙන් ලංකාවට මුදල් ලැබීම අපරාධයක්. ඒ අපරාධය කරන්න අසාම් මූලික වුණා. එතකොට ඒකේ සාක්ෂිය මං ඉදිරිපත් කරේ අපේ ඉන්න මේන්ටනන්ස් ඔපරේෂන් මැනේජර් සුරංග ප්‍රනාන්දු. ප්‍රනාන්දු කිව්වට ප්‍රනාන්දුලා හැමෝම එක වගේ නෙමෙයිනේ. සුරංග ප්‍රනාන්දු තමයි ඔය පාසලේ මතුවෙච්ච බොහෝ ප්‍රශ්න මතු කළේ. ඔහුගේ ජොබ් එක රැක ගැනීම සඳහා ඕන අජූත වැඩක් කරන පුද්ගලෙක්. ඔහුව උතන්ට ගෙනල්ලා පුහුණු කරපු වැරදිකාරයා තමයි කුමුදු පොන්සේකා මහත්තයා. කුමුදු පොන්සේකා මහත්තයා ඔයාව ගෙනල්ලා ඔතන තියලා ඔහුව විශ්වාස කරලා ඔහුට බලතල දීලා උගන්නලා අවසානයේ විවාහ මංගල්‍යයට කෝට් එකයි සූට් එකකුත් අරන් දුන්නා. අවසානයේ ඒ මිනිහටත් කොකා පෙන්නපු මිනිහෙක් තමයි සුරංග ෆර්නෑන්ඩු කියන්නේ. හොඳයි. සුරංග ෆර්නෑන්ඩුගේ ඒ ටික පැත්තකින් තියමුකෝ. සුරංග ෆර්නෑන්ඩු අවුරුදු ගාණක් ඔය රටේ ජීවත් වෙන මිනිහෙක්. නීතිය දන්නේ නැහැ. බබා. තොත්ත බබා. සුරංග ෆර්නෑන්ඩු අවුරුදු ගාණක් ඔය පාසලේ හිටිය ඇඩ්මින් මැනේජර් හැටියට. හැමදාම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මට බලේ නැහැනේ, මට ලියලා දීලා නැහැනේ, මන් දන්නේ. මට බෑ. මට බලේ දීලා නැහැ. මම දන්නේ. ඔහොම කිය ඉස්සර හිටපු අපේ අර මේ අංශභාගේ හැදීලා අසනීප වෙලා ගිය ගාමිණී සර් මට ඔය නම් ටිකක් පැටලෙනවා. ඒ මනුස්සයට අංශභාගේ හැදෙන්නත් සුරංගගේ ඔය දෙපිට කාට්ටු වැඩ හේතුවක් වුණා. කරුණාකරලා සුරංග මහත්තයා තමුන්නාන්සේ මාත් එක්ක කතා කරපු සියලු රෙකෝඩින් මගේ ගාව තියෙනවා. මං එකින් එක දානවා. ඊට කලින් මං කියන්න
තමුන්නාන්සේ ඔය පාසල විනාශ කිරීමේ මූලිකයා. තමුන්නාන්සේ කරුණා කරලා ඔය ගරුත්වය රැකගෙන කිසියම් ගරුත්වයක් තියෙනවා නම් ඔතනින් පිට වෙලා යන්න. තමුන්නාන්සේ තාමත් කරන දේවල් සියලු තොරතුරු මට ලැබෙමින් පවතිනවා. ඒ නිසා කරුණා කරලා තමුන්නාන්සේ ඔතනින් පිට වෙලා යන්න. කොහොම වෙතත් අලුතෙන් පත්වෙච්ච ගරු සභාපතිතුමනි, තමුන්නාන්සේට පූර්ණ අයිතියක්, පූර්ණ බලයක්, නීතිමය තත්ත්වයක් තියෙනවා සුරංගව හා අසාම්ම ඔතනින් ඉවත් කරන්න. මොකද සුරංග කියන්නේ නීතිය දන්නේ නැති පුද්ගලයෙක් නෙමෙයි. තවත් එකක් තියෙනවනේ. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ. ඒක තමයි ඕන රටක නිර්වචනය. ඉතින් එහෙමනම් උන්ඩියාල් කර ආසාම් සුරංග සල්ලි ඇව්වා. ඒ රෙකෝඩින් එක මන් දාලා තිනවා. ඒ ටික ඇතිනේ. ඒක අපරාධයක්නේ. එතනින් එහාට තවත් ටිකක් මං කියලා දෙන්නම් සුරංග ගැන. සුරංගගේ ක්ලික් එකක් ඉන්නවා ඕකේ. සුරංග හවසට වැඩ ඇරෙනකොට ඔතනට එනවා රියදුරු මහත්තයෙක්. ඇවිල්ලා බලාගෙන ඉන්නවා. එයා තමයි කේලම් ටික ඔක්කොම සුරංගට පටවන්නේ. හරි. එයා තමයි සුරංගගේ පොත් බෑග් එක අරගෙන යන්නේ. සුරංගගේ බල්ලෝ නාවන්නේ. ඉතින් ඒ වගේම තමයි සුරංගට තව ඉන්නවා ඩ්‍රයිවර්ලා ඉන්නවා. එහෙම ගරු සභාපතිතුමනි, ඔය පාසලේ ඉන්නවා එකම කොම්පැනියකින්, එළියේ තියෙන එකම කොම්පැනියකින් ඔය පාසලට රියදුරෝ හැටියට පත් වෙලා ආපු කට්ටියක්. එහෙම කොහොමද මේ එකම කට්ටිය එන්නේ? ඒ අය කලින් ඔය පාසලේ තිබිච්ච කුමුදු පොන්සේකා ඇති කරලා තිබිච්ච කුමුදු පොන්සේකාගේ පාලනයේ තිබිච්ච හොඳ දේවල් විනාශ කරමින්, හැබැයි ඉතින් ඒ දේවල් විනාශ කරන්නේ කුමුදු පොන්සේකා ගෙනාපු මිනිහා සුරංග ෆර්නෑන්ඩු. දැන් මෙහෙම එකක් තියෙනවනේ. ඔය පාසලේ කලින් තිබිච්ච නීති තිබුණා. ඒ නීතිවල අනුව පාසලේ අවසර ගන්න ඕනේ. මොකද පාසලක් කියන්නේ පන්සලක් වගේ තැනක්, කෝවිලක් වගේ තැනක්. ඒකේ අවසර ඕනේ යම් යම් දේවල් කරන්න. දැන් ඒව නැහැ. සුරංග ෆර්නෑන්ඩුගේ අනුග්‍රහයෙන් ඒ කල්ලිය, සුරංගගේ බල්ලෝ නාවන කල්ලිය මේ දේවල් කරගෙන යනවා. සුරංග උන්ට සපෝට් එක දෙනවා. සුරංගට කේලම් මල්ල හම්බ වෙනවා. සුරංග ඒක වටේට බෙදාගෙන යනවා. සුරංගට ගහන්න ඕන මිනිසුන්ට ඒ මිනිස්සු ලව්වා, ඒ මිනිසුන්ව තව අයට කූට්ටාලි කරලා ඒ ගහගෙන යනවා. මේක තමයි ඇත්ත. සුරංග කරන සියලු දේවල්, පාසලේ අගතිය, පාසලේ විනාශය, මේ දේ ඇස්පනා අපිට ඕන කෙනෙක් දන්න දෙයක්. ඉතින් ඒක හින්දා ගරු සභාපතිතුමනි, සුරංගවත් අර 4 දෙනා එක්ක ඔතනින් ඉවත් කළ යුතුයි. ඔය පාසල හරියට සෘජුව ගෙනියන්න නම්. මං සුරංගත් එක්ක පෞද්ගලිකව ආශ්‍රය කරලා තියෙනවා. නමුත් දැනගෙන, සතා කවුද කියලා දැනගෙන මං ආශ්‍රය කරේ. සුරංග ගැහුවා, සුරංග ලෙනීට ගැහුවා, ප්‍රින්සිපල්ට ගැහුවා. දැන් මේ වෙනකොට ලලිත්ට ගහමින් යනවා. සුරංග නොගහපු කෙනෙක් නැහැ. සුරංග ගාමිණී මහත්තයට ගැහුවා, අංශභාගේ හැදෙනකන් ගැහුවා. ඒක තමයි ඇත්ත. සුරංගගේ හොඳම කේලම් කියන්න තමයි මනෝජ්, රියදුරු මනෝජ්. එයා තමයි සුරංගගේ බෑග් එක අරගෙන යන්නේ. සුරංගගේ බල්ලා නාවන්නේ. සුරංගගේ මං ඊ ටික කියන්නේ නැහැ. තව එකක් තියෙනවනේ ගරු සභාපතිතුමනි. දැන් තමුන්නාන්සේලාගේ පාසලට දරුවෙක් එවන්න හිටපු HR මැනේජර් කෙනෙක් වන ලෙනී මහත්තයා පෝස්ට් එකක් ෂෙයා කරනවා රියල් 100 එකතු කරන්න. තමුන්නාන්සේට මෙහෙම එකකුත් තියෙනවනේ. සුරංග මහත්තයා බල්ලෙක් හදනවා. බල්ලට AC එකක් දාලා තිනවා. AC එකට කරන්ට් බිලක් යනවා. ඒකට අලුතෙන් AC එකකුත් හයි කරා. ඒ සල්ලි ගෙවන්නෙත් ළමයින්ගේ ඔය ස්කූල් ෆීස් දෙවන එකෙන්නේ. ස්කූල් ෆීස් දෙන එකෙන්නේ. එතකොට තමුන්නාන්සේලා සුරංග මහත්තයට බල්ලෝ හදන්න ස්කූල් ෆීස් එකෙන් ඒක යන්න දෙනවා. අරහේ ලෙනී මහත්තයා මේ රියල් 100 ගානේ එකතු කරනවා.
අන්තිම අසාධාරණයිනේ ගරු සභාපතිතුමනි. නීතිය හැමට සමාන විය යුතුයි. සුරංගට බල්ලෝ හදන්න ඕන නම් සුරංගට බල්ලට AC එකක් දාන්න ඕන නම් ඒකට ගාණක් අය කරගන්න. හැබැයි සුරංග ඔතන තියාගෙන ඔය ඉස්කෝලේ කවදාවත් හදන්න බෑ. මේ වෙනකොට මං කියන්නම්කෝ සුරංගගේ මහා ලොකු දේවල් පෙන්වන්න සුරංග මේ ළඟදී ගෲප් එකේ දාලා තිබුණා. මේ ඒගොල්ලෝ හිතනවා මම මේ ওই මේන්ටනන්ස් ගෲප් එකක් කියලා එකක් අලුතෙන් හදලා තිනවනේ. ඒකේ දානවා සුරංග මේ විදියට වැඩ කරන්න එපා මේ විදියට මේමයි. මොකද්ද මේ දාන්නේ? අර ඩබල් ටේප් එකක් බිත්තියක ගහපු කතන්දරයක්. අවසානයේ ඒක දැන් එයා හිතනවා වෙන කෙනෙක් ගහලා තින්න. ඔය ඔක්කොම දේවල් මේ වටපිටේ දෙන්නේ ඔය මනෝජ් වගේ අපතයෝ. මනෝජ්ට ඔය ඉස්කෝලේ හදලා තියෙන නමක් තියෙනවා. ඒක අපේ සේවකයන්ගෙන් ඇහුවොත් කියයි. ඔය මිනිස්සු ඔය බස් එකේ යනවනේ ඔය මේ කුණු බක්කි ගාවට. ඔය කාමර චෙක් කරොත් තේරෙනවා. ඒකින්ද ඔය කල්ලිය බින්දින්න ඕනේ. ඔය කල්ලි බින්දින්න ඕනේ. ඒකට ගරු සභාපතිතුමනි ඔබතුමාට පුළුවන් මෙන්න මෙහෙම ක්‍රමවේදයක් අනුගමනය කරන්න. කොහොමද? 1 to 1. අපේ ඉස්කෝලේ එහෙම එකක් තියෙනවනේ. හැබැයි අර කළු කල්ලේ අපතේ කොරා වගේ 1 to 1 කියලා උන් 6 දෙනෙක් වාඩි වෙනවා. වාඩි වෙලා එක මිනිහෙක්ව ගෙන්නනවා 1 to 1, 6 to 1. එතනත් අජූතයි. 6 දෙනෙක් 7 දෙනෙක් ඉඳලා 1 to 1 මොනවද අහන්නේ? තනිකර කේලම් අහන්නේ. අරක කොරේ කොහොමද මේක කොරේ කොහොමද? මම මේ 1 to 1 එක මං ගරු සභාපතිතුමනි ඔබතුමාට යෝජනා කරන්නේ 1 to 1 එකක් දාන්න. ඔතන ඉන්නවා කොන්ද කෙලින් තියෙන මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සු කියයි හරියට. මං ඒ මිනිස්සුන්ව නම් කරන්නේ ඒ මිනිස්සු කියයි මේකේ මොකද්ද උනේ? මේ ෆර්නෑන්ඩු කියන දේ ඇත්තද බොරුද? මේ දේවල් මේ මිනිස්සු කියයි. ඔය සුරංග මහත්තයා හැම තැනම එල්ලිලා ඉන්නවා කූඩැල්ලෙක් වගේ. මේ දේවල් සියලු දේවල් එයා මේ එල්ලිලා ඉන්නේ එයාගේ රස්සාව ආරක්ෂා කරගන්න. මේ අහන්න මහත්තයෝ. ඔහුව ගෙනාපු කුමුදු මන්සේකටත් පස්ස පෙන්නුවා. ඒ වගේ ජඩ වැඩක් කරා. ඒ වගේම රොෂාන් සර් ඉන්නකොට රොෂාන් බාලසූරිය ඉන්නකොට එයාගෙනුත් ගන්න තියෙන ඔක්කොම අරගෙන මම තමුන්නාන්සේට තව දෙයක් කියන්නම්කෝ. ඔය සුරංග කොච්චර තමන් බේරෙන පුද්ගලයෙක්ද කියනවා නම් එක දවසක් මෙන්න මෙහෙම දෙයක් වුණා. ඔය තාම ඉන්නවා ඒ රියදුරු මහත්තයා. කවුද අපේ මේ පානදුරේ මේ මට නම මතක නෑ හරියට. මම පස්සේ නම මතක් වුණාම කියන්නම්. ඔහු මාත් එක්ක විරසකයක් තිබුණා. මේ ওই විරසකේ හින්දා මේ විරසකේ වෙලාවෙත් රොසාන් බාලසූරියත් මේ මට පහර දෙන්න බැලුවා. මම දන්නේ නැහැ ඒක හිටපු විදුහල්පතිනියයි ওই කට්ටිය. නමුත් ඉතින් ඔය මේ එක්සර්සයිස් කරන බයිසිකල් එක ප්‍රශ්නයක් ඇවිල්ලා. අවසානයේදී ඔය පුද්ගලයාගේ කාමරේ ලයිට් එකක් දාන්න කියලා තිබීලා ඒ වෙලාවේ අපි වාඩි වෙලා හිටියා. සුරංග මහත්තයා, තුෂාර, සංජීව, මම. අපි 4 දෙනාම සාකච්ඡා කරලා තමයි මේ ලයිට් එක දාන්න ඇරියේ. නමුත් අවසානයේ මෙන්න පහුවෙනිදා කියනවා රොෂාන් සර් කියලා තිබුණා ලයිට් එක දාන්න එපා කියලා. නමුත් අපි 4 දෙනාම කතා කරලා තමයි ලයිට් එක දාන්න ඇරියේ. නමුත් අවසානයේදී මොකද දන්නවද උනේ? ඒක මගේ පිටින් දැම්මා. දාලා රොෂාන් සර් මට වෝනින් ලෙටර් එකක් ගැහුවා. මම ඒකට රොෂාන් සර්ට උත්තරයක් යවුවා. අන්න එහෙමයි වැඩ කරන්නේ සුරංග. සුරංග ඕන ජඩ වැඩක් ඕන බලු වැඩක් කරලා කාගේ හරි පිටින් යවනවා. ඒක හින්දා ගරු සභාපතිතුමනි ඔබතුමාට මේ ඉස්කෝලේ හදන්න ඕන නම් සුරංග ගැන හොයන්න. දැන් ওই සුරංග අර 64000ක් ගහන්න උනානේ ඩේසි විලායකට. ඉතින් ඒ වගේම කෑල්ලක් එයාගේ පැත්තේ ආපහු හැදුවානේ. ඒක මේ කෝවිලගේ කිව්වා කියලා. කෝවිලගේ ඔහේ මේ රජ්ජුරුවන්ගේ බාප්පද? සුරංග කියනවා ඒකට වියදම් කරන්නේ මං. වියදම් කරන්නේ ඕන වුණාට හදන්නේ අපේ මිනිස්සුනේ. ඇයි ශ්‍රමිකයන්ට ගෙවන පඩිය, ශ්‍රමිකයන්ට යන මුදල මෙහෙම එකක් තියෙනවා ගරු සභාපතිතුමනි.
ඔහුට ඕන වුණාම ඔහුගේ මේක හදාගන්න වුණාම ඉස්සරහින් දොරක් තියෙනවා පස්සෙන් දොරක් තියෙනවා ටොයිලට් දෙකක් ඔහුගේ මේක ඇතුලේ තියෙනවා. මේ වගේ ඉස්කෝලේ සම්පත් විනාශ කරමින් මේ සියල්ල එකට අනලා පාසලේ විනාශයට මඟ පාදපු පුද්ගලයෙක් මට මගේ ජීවිත කාලය තුල මුණ ගැහිලා නැහැ. මම මේ පිළිබඳව ඒ දවස්වල තනුෂන් මහත්තයත් එක්කත් කතා කරා. ඒ කරනකොට මොකද දන්නවද උනේ? එතන වැඩ කරා අර කේලම් කියන මනෝජ් ඒක රෙකෝඩ් කරලා සුරංගට ගෙනත් දුන්නා. සුරංග මගෙන් ඇහුවා මං කිව්වා සුරංග මහත්තයා ගේන්න රෙකෝඩ් එක දාලා කතා කරමු. මං කවදාවත් සුරංගට බය වුණේ නැහැ. මොකද මම දැනගෙන හිටියා. ඔහු මේ පාසලේ විනාශයට ඕනම ජඩ බලු වැඩක් කරන මිනිහෙක් කියලා. ඒක හින්දා මම මේ පුනා කියන්නේ සුරංගව ඉවත් කිරීම සඳහා ඒ උණ්ඩියල් එක විතරක් ඇති. ඒ උණ්ඩියල් එකේ ඔහුත් සල්ලි යවලා තියෙනවා. හොර බඩු ළඟ තියාගත්තත් එකයි, හොරකම් කරත් එකයි, බූරු ගැහුවත් එකයි, බූරු පිටියේ හිටගෙන හිටියත් එකයි. ওই ලංකාවේ සංස්කෘතිය තුල තියෙන දේවල්නේ. ඒකින්ද ගරු සභාපතිතුමනි ඔය ඉන්න 4 දෙනා අසම් ඒ වගේම අර PRO කියලා ඇවිල්ලා තින මේ කිසි දෙයක් නොදන්න අර මෙහෙම එකක් තියෙනවා. මං ජාතිවාදියෙක් නෙමෙයි. ඔබතුමා මොන ජාතිය වුණත් මම මොන ජාතිය වුණත් අපි මනුස්ස ජාතියි. අපි මිනිස්සයෝ. ඒකින්ද ඔය මේ අන් දෙක තියෙන මිනිස්සුන්ව තමයි අස්සීම්මම්සලා ගන්නෙ. පල්ලියේ läගලා ඉන්න. නමුත් ඉතින් අන්තවාදී වෙන අර පාස්කු ප්‍රහාරයටත් වග කිය යුතු මිනිස්සුනි හසීම්මම්සලා. එන්න කියන්න මට නඩුවක් දාන්න. ඔබතුමාට ඕවා කියලා වැඩක් නැහැ. මම මේ කියන්නේ කළු කල්ලිය හිතනවා නම් අපි දැන් ෂේප් කියලා නෑ. මෙතන තමයි මේ පටන් ගැනීම. මම නිහඬ වෙන්නේ නෑ මැරෙනකම්. මේ පාසලට යුක්තිය ඉෂ්ට කරනකම් මන් නිහඬ වෙන්නේ නෑ. ඒ හින්දා කළු කල්ලියේ 4 දෙනාට මං කියනවා බේරිලා කියලා හිතන්න එපා. ඔය ඕගොල්ලන්ගේ කාලේ කරපු දේවල් විතරක් නෙමේ 2018 ඉඳලා කරගෙන ආපු දේවල් තියෙනවනේ. ඒ සියල්ල අදිනවා මං. අර කාලගෝල එහෙම මීක් නොකිය හිටියේ. අන්න ඒ නිසා ගරු සභාපතිතුමා ඇතුළු බෝඩ් එක එකතු වෙලා අලුත් බෝඩ් එක මෙහෙමයි. තමුන්නාන්සලව උතන්ට පත් කරලා තින්නේ ওই දෙමාපියෝ හොරු රකින්න නෙමෙයි. පාසලට සිද්ධ වෙච්ච විනාශයට වන්දි අරන් ඒව හරි කරන්න. ඒකින්ද ගරු සභාපතිතුමනි තමුන්නාන්සේ මූලිකත්වය ගන්න. කින්ඩර්ගාඩන් එකට වෙච්ච යාකට යුත්ත හොයන්න. ඔය 4 දෙනා අසම් PRO අර HR එකට අරගෙන තිනවා ලද බොළඳ ස්ත්‍රියක්. කරුණා කරලා හොයන්න. ඇයවත් එතනට සුදුසු නැත. හරි. එතකොට ඒ 3 දෙනයි ඒ වගේම තමයි සුරංගගේ ක්ලික් එක. මම නම් කරන්නේ නැහැ. මම මනෝජ්ව නම් කරේ. මනෝජ්ව නම් කළ යුතුයි. මොකද එකට කතත් බොක්ක වෙනස් පුද්ගලයෙක්. ඒ වගේම තමයි සුරංග ඔපරේෂන් මැනේජර්නේ. ඊට කලින් ඇඩ්මින් මැනේජරුත් හිටියානේ. ගරු සභාපතිතුමනි නීතිය කියන්නේ නීතිය. ඒක වෙනස් වෙන්න බෑ. නීතිය කටාර නීතිය අපේ නීතියට වඩා හොඳයි. එතකොට දැන් අපි දන්නවා අවුරුදු 60ට වැඩි කියලා අපේ රියදුරු මහතුරු 3 දෙනෙක්ව ගෙදර ඇරිනේ ආරි අර මුලේ ඉඳලා කරෙන් වතුර ඇදලා ටීචර්ලව නාවපු. ඒ කියන්නේ මේ විහිළුවට කිව්වා නෙමෙයි. ටීචර්ලට නාන්න වතුර ඇදපු මිනිහෙක් කරෙන් අවුරුදු 60ට වැඩි කියලා ඒ මිනිහව ඇරියා. එතකොට තව යවුවා රංජි අයියව. තව යවුවා ලක්නාත්ව. දැන් හරි මේ මිනිසුන්ට වයස වැඩි එලවන්න බෑ අර එමෙ කියලා. නමුත් ගරු සභාපතිතුමනි මේ මිනිසුන්ට දෙන්න තිබුණා අපේ තියෙනවනේ පිකප් එක. ඒකේ ළමයි වගේ නෑනේ. ඒකේ දෙන්න තිබුණා. ඔය වගේ දේවල් කරන්න තිබුණා. ඒවා කරේ නෑ. වෙන අරමුණු මොනවද? මේගොල්ලන්ට ඕන වුණා සුරංගට ඕන වුණා මේ මිනිසුන්ගේ ගෙදර යවලා තමන්ගේ මිනිසුන්ගෙන් මේක පුරවන්න.
ඒකින්ද තමුන්නාන්සේ 1-to-1 එකක් තියලා අහන්න. අහලා ඒ අනුව ඒ රියදුරු කල්ලි ඒව කඩන්න. සුරංග මහත්තයා තමන්ගේ බල්ලෝ නාවන මිනිස්සුන්ට මේ නීතිය වෙනස් කිරීම හොඳ නැති බව ඔහුට කියා දෙමින් උණ්ඩියල් වලට හවුල් වෙච්ච එක චෝදනාවක් කරගනිමින් ඔහුවත් ඉවත් කරන්න. හරි. අසාම් PRO අර ඇතුලේ ඉන්නේ ලද බොළඳ කාන්තාව මෙලෝ හසරක් දන්නේ නැතිනේ. ඕවා ගැන තමයි ඔබතුමාලා පරීක්ෂා කරන්න ඕනේ. ඕවා ගැන පරීක්ෂා කරලා ඒ වගේම තමයි තානාපතිතුමාට බෑ තව දෙන්නේ පත් නොකර ඉන්න. එහෙමනම් ගරු සභාපතිතුමනි අර කොන්ස්ටිටියුෂන් එකේ තියෙනවා ව්‍යවස්ථාව වෙනස් කළ හැකි කියලා. මොකද එයා කොයි මොහොතේ හෝ ඔය හිස් වෙච්ච දෙන්නට එයාගේ හිංචයියෝ දෙන්නේ කොතනට දානවා. සමහර විට තමුන්නාන්සේලාට අර්බුදයක් මවලා ඒකේ ඉන්න ඉඩ තියෙනවා. ඒකින්ද කරුණා කරලා තමුන්නාන්සේ ව්‍යවස්ථාව කියෝලා ඇති මේ වෙනකොට. මොකද තමුන්නාන්සේ නීතිකරුක යුක්තිකරුක පුද්ගලයෙක් හින්දා ව්‍යවස්ථාව අනුව මේසෙ උඩ පෙරලලා කියන්න මේ අනුව මට උපදෙස් දෙන්න. මොකද කරන්නේ? ඒක මිනිට් කරන්න. ඒක ලියා තියන්න. නැත්නම් තමුන්නාන්සෙත් අමාරු වෙනවා. තානාපතිතුමා කියන්නේ අමු සට කපට පුද්ගලයෙක්. අමු සට කපට පුද්ගලයෙක්. ඒක හොඳින් මතක තියාගෙන තමුන්නාන්සේගේ ආරක්ෂාව සලසා ගන්න ගමන් මේ පාසල නිසි මගට යොමු කරන්න. සුරංගව අයින් කළ යුතුයි. මම තව දේවල් ඉදිරියේදී දැන් මන් ටිකක් නිදහස්. තව සතියක් යනකොට මම සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. මං ඊට පස්සේ channel එකක් පටන් ගන්නවා. මං ඒකෙදි කතා කරලා කියන්නම්. මගේ ගාව තියෙන ගොඩාක් දේවල් තියෙනවා සුද්ධ කරලා දාන්න. ඉතින් ඒකින්ද මේ සුරංග මේ පාසලේ 2018 ඉඳලම ඔය වගේ තමයි. ප්‍රශ්න ඇති කරනවා, ඒ වයින් වාසි ගන්නවා, ඒ වයින් තව කෙනෙකුට පහර දෙනවා, තමන්ගේ පුටුව රැක ගන්නවා. හෙට අනිද්දා වෙනකොට ලලිට්ට ගහන තැනට වෙනකන් යනවා. දැන් මේ වෙනකොට ඔපරේෂන් මැනේජර් හැටියට ඉන්නවනේ. අර ඔපරේෂන් මැනේජර් හැටියට ඉන්න ගමන් දානවා පෝස්ට් එකක්, මැසේජ් එකක්. මෙහෙම වැඩ කරන්න එපා. මොකද්ද මේ? ඩබල් ටේප් එකක් බිත්තිය කල්වලා අන්තිමේදී බලනකොට කවුද මේ ඩබල් ටේප් එක ගහලා තියෙන්නේ? සංජීවයි තුෂාරයිලු. එතනින් ඒක නවත්ත ගත්තා. ඩබල් ටේප් එක නෙමෙයි. සුරංගගෙන් අහන්න. කින්ඩර්ගාඩන් එකේ පන්ති දෙකක ටයිල් ඇල්ලුවනේ මේ ළඟදී රියල් 5000 ගානක ගෙනල්ලා. ගෙනාවේ සංජීවයි තුෂාරයිනේ. සංජීව මං ගරු කරන කෙනෙක් වුණත් කටාරවල නීතිය දැනගන්න ඕනේ. කටාරවල තියෙන බඩු මිලදී ගැනීමේ ප්‍රමිතිය දැනගන්න ඕනේ. ඒ මිල පිළිබඳව කොහොමද නිගමනය කරන්න කියලා දැනගන්න ඕනේ. ඒ ගෙනාපු ටයිල් පෙට්ටිවල මේගොල්ල කියනවා රියල් 35ට ගෙනාවේ කියලා. රියල් 30යි කියලා සටහන් වෙනවා තියෙනවා. මගේ ගාව පින්තූරයක් තියෙනවා. ගරු සභාපතිතුමනි. සුරංග බලන්න යනවද? තුෂාර බලන්න යනවද? බඩු ගේන්න යන්නේ දැන් තුෂාරයි සංජීවයි. ඇයි මේ අපේ සේවකෙක් වරන් යන්නේ නැත්තේ? මට මතකයි ඔය හසිම් මම්සයි මේ කවුද? හසිම් මම්සා අවසානට මකට විරුද්ධව ලියපු ලියුමක තිබුණා පණෑන්ඩු හැමතිස්සෙම නජීම යනවා කියලා. ගරු සභාපතිතුමනි, නජීම හැමතිස්සෙම ගියේ මගේ වැඩ කරන සේවකයෙක් එක්ක, එක්ක විජේතුංග එක්ක, එක්ක කමල් එක්ක. ඒ මිනිස්සු ඉස්සරහා තමයි මම බඩු මිල දී ගත්තේ එක සැරෙන්. මේක හරියන්නේ නැත්තම් මේක හොඳයිද කියලා අහලා. අද මේ වෙනකොට මොකද්ද වෙන්නේ? තුෂාර 10 සැරයක් හරි යනවා. දෙන සාම්පල් එක වරද්දලා අරගෙන එනවා. ආයේ යනවා. ආයේ එනවා. ඇයි අර මිනිස්සු බඩු නැතුව නිකන් ඉන්නවා නම් වරෙන් යන්නේ එකෙක් කියලා ඌව නග්ගගෙන ගිහිල්ලා එක සැරේ බඩු අරන් ආවා නෑ. එතනත් ගැහිල්ලක් තියෙනවා. තුෂාර අර කූඩුවේ AC එකක් දාලා ඉන්න බලු කුක්කට වඩා බලු කුක්ෙක් වෙලා ඉන්නේ සුරංගගේ. ඉතින් ඒකින්ද දැන් ඔය ක්‍රමයට තමයි යන්නේ. ඔබතුමා දන්නවද? මිනිහෙකුට වැඩක් පැවරුවම ඒ වැඩේ කරාද නැද්ද ඇද්ද නැද්ද මුකුත් නැහැ. ආයේ කතා කරන්නේ වෙන වැඩක් කියන්න විතරයි.
මොන මගුලටද ඔය වගේ නිලධාරී? හැබැයි අද ඔය අපේ සුළු සේවකයෝ හරි කැමති මං ආවට. මාත් එක්ක වැඩ කරපු දෙන්න ඉඳලා කැමති. මොකද වදයක් නැහැ. ෆර්නෑන්ඩුගෙන් වදයක් තිබුණා. හැබැයි ෆර්නෑන්ඩුගෙන් වදයක් තිබුණේ වැඩ කරන්න. ෆර්නෑන්ඩුගෙන් වදයක් තිබුණා වැඩ කරන්න. ෆර්නෑන්ඩු හැමදෑම උදේට යනකොට වැඩ කොටසක් හිතේ තියාගෙන යන්නේ මෙන්න මේ ටික කළ යුතුයි. ෆර්නෑන්ඩු බෙහෙත් ගේන්න ගියත් මාසෙකට වතාවක් වැඩ ටික පවරලා යන්නේ. බඩු ටික ගෙනල්ලා දීලා යන්නේ. අද ඒවා සිද්ධ වෙන්නේ නෑ මහත්තයෝ. ගරු සභාපතිතුමනි, මේවා තමයි මූලික අපරාධ. සේවකයන්ගෙන් හරියට සේවය නොගැනීම. අද බලන්න තමුන්නාන්සේ චෙක් කරලා උදේට එනවා කට්ටිය. ඇවිල්ලා තාමත් අර තේ බොන තැන වාඩි වෙලා මොබයිල් ගගහ ඉන්නවා, ගේම් ගගහ. ඔපරේෂන් මැනේජර් කොහෙද? මේන්ටනන්ස් ඔෆිසර් කොහෙද? මගේ ගාව පින්තූර තියෙනවා. තුෂාර ඉන්වෙන්ට්‍රිය ගන්න මාස 6කට වඩා කල් ගත කරා. නමුත් ඒ ඉන්වෙන්ට්‍රිය හැදුවේ අපේ සුළු සේවකයෝ දෙන්නෙක්. මදුසංකයි පසින්දුයි. ඔවුන් තමයි ඒ සියලු දේවල් කරේ. මේ මොකක්ද මේ වෙන්නේ? මේ ගැන මම පුනා කිව්වා, පින්තූරය යවුවා, මෙහෙම වෙන්න දෙන්න එපා කියලා කළු කල්ලියට. නමුත් කළු කල්ලියේ ඒව ගණන් ගත්තේ නෑ. මං මේ පාර තමුන්නාන්සේට කියනවා, ආයතනයක සේවකයෙක්ගෙන් හරි හැටි ඒ පැය ගානේ සේවය නොගත්තොත් ඒ ආයතනය කම්බස් වෙනවාමයි. ඒක තමයි මූලිකම අපරාධය. ඒකින්ද ගරු සභාපතිතුමනි, මං කතා කරන්න ගියාම කෙරවලක් නෑ. අද දවසේම කතා කරන්න වෙන්නේ තමුන්නාන්සේට. තමුන්නාන්සේ කරුණා කරලා මේ සේවකයන් හරි, ඔය සේවකයෝ දැන් හවසට එන්න ඕනේ ආයසරයක් වැඩට. එනකොට මොකද වෙන්නේ? නිදාගෙන නැගිට වෙලාවට එනවා. වැඩේ කෙරුණොත් එච්චරයි. මහත්තයෝ, ගරු සභාපතිතුමනි, එහෙම කොහොමද ආයතනයක වැඩ කරන්නේ? ආයතනයක වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට සියලු දෙනා සූදානම් විය යුතුයි. වෙලාවට වැඩට එන්න ඕනේ. වෙලාවට වැඩපලෙන් යන්න ඕනේ. මෙහෙම එකක් නෑ. මේක ඇවිල්ලා වේස මුඩුක්කුව වගේ. ඒ කරලා තින්නේ සුරංග. ඒ කරලා තින්නේ තුෂාර. දැන් මේ වෙනකොට සංජීව මහත්තයා ඕන දෙයක් ගෙනල්ලා දෙනවලු. ඉස්සර අපි ගෙනාපු බඩු, අපි මෝටරයක් ගෙනාවා නම් මෝටරේ උඩ සද්ද යනකොට මගේ සේවකයෝ දෙන්නව නග්ගලා බලලා දවස් 3-4කින් මෝටරේ නවතිනවා කිව්වම අපි මෝටරයක් ගෙනල්ලා තියෙනවා. නමුත් නැවත වරක් නැගලා කොහොම හරි බලනවා ඒක නැවත වරක් අමුණලා දාන්නේ කොහොමද කියලා. එහෙමයි අපි සල්ලි ඉතුරු කරලා දුන්නේ. නමුත් අද මේ වෙනකොට ඉල්ලන පරක්කුවෙන් ගෙනල්ලා දෙනවා. එහෙම වෙන්න බෑ මහත්තයෝ. අරෙහි ලෙනී මහත්තයා රුපියල් 100 රියල් 100 එකතු කරනවා ළමයි ඉස්කෝලේ වන්න. මෙහෙන් සුරංග AC දාලා බල්ලෝ හදනවා. මෙහෙන් ඉල්ලන ඕන දෙයක් ගෙනල්ලා දෙනවා. මොකක්ද මේ වෙන්නේ? මෙන්න මේක නවත්තන්න ඕනේ. මම මේ වගේ එකින් එක තමුන්නාන්සේට කියලා දෙන්නම්. මේ කියන්නේ බොහොම ගෞරවයෙන්. මේ කියන්නේ බොහොම ආදරෙන්. මේ කියන්නේ බොහොම කේන්තියෙන්. කාත් එක්කද? ඔය ඔපරේෂන් මැනේජර් කියන මිනිස්සයයි මේන්ටනන්ස් ඔෆිසර් කියන මිනිස්සයයි මං හෙට අනිද්දා දාන්නම් පින්තූර, හෙට අනිද්දා දාන්නම් වීඩියෝ. මාස 6ක් ගත්ත ඉන්වෙන්ටරියට. දැන් මේ වෙනකොට ඔය මාස 6කින් ගත්ත ඉන්වෙන්ටරියට මොකද වෙන්නේ? අහන්න ඔහුගෙන්. ඒ ඉන්වෙන්ටරිය තුල තියෙනවද අලුතෙන් ගත්ත AC වල ඉන්වෙන්ටරිය? නෑ. පරණ ලිස්ට් එක අරගෙන ඒකට නම්බර ගහගෙන ගියා. මේවා විහිළු. අනිත් කතන්දරේ තමයි දැන් ඔය ඉන්වෙන්ටරිය ගත්තා කියලා අලුතෙන් ගේන බඩු වැටෙනවද ඉන්වෙන්ටරියට? නෑ. අන්තිමේදී ආවිල්ලා මගේ පෞද්ගලිකව තිබිච්ච ඇඳෙත් ගහලා ගිහින් තිබුණා ලේබල් එකක්. ඒ වගේම මිනිහෙක් ඉස්කෝලෙන් පිට වෙනකොට කවදද ඉන්වෙන්ටරිය ගන්න ඕනේ? කවදද චෙක් කරන්න ඕනේ? අවසාන මොහොතේ
ඒ මොහොතේ ඉන්වෙන්ටරි අරගෙන ලොක් කරලා එන්න ඕනේ. මේ වගේ නැතුව නිකන් මේ බොරුවට පූච්චානමට මං අහනවා මේ ඔපරේෂන් මැනේජර් සුරංග ආවට පස්සේ මොකක්ද ඔගේ වැඩි දියුණු වෙලා තියෙන්නේ? කිසි දෙයක් නැහැ. තව දේවල් තියෙනවා සුරංග ගැන කියන්න. හරි. මම මේකත් කියන්නම්. මට එතනින් ඒක වෙන පැත්තකට ගියා. අර දැන් අර සේවකයෝ තුන් දෙනෙක් 60ට වැඩි කියලා ගෙදර ඇරියානේ. මොකද ඔවුන් ළමයිව අරගෙන එනකොට ඔවුන්ගේ ඒ කියන්නේ ශරීර ශක්තිය දුර්වල වෙන්න පුළුවන්, මානසික ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මිනිසුන් ගෙදර ඇරියා. හරි කියමුකෝ ඒක. දැන් එතකොට අපි එච්චර දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව හිතනවා නම් ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවද අපේ පාසලේ බර වාහන ලයිසන් ගන්න කියලා? සැහැල්ලු වාහන නැති අයට සැහැල්ලු වාහන ලයිසන් ගන්න කියලා. බර වාහන නැති අයට බර වාහන ගන්න කියලා. මොකද එකපාරක් බර වාහන ලයිසන් නැතුව බස් එකක් එලෝගෙන ගිහිල්ලා ඒ රියදුරාට දඩයක් ගැහුවා. ගැහුවම ඌට රියල් 3500ක් වගේ දඩයක් ගහලා ඒක ඌට ලෝන් එකක් දීලා ඌ හරි අමාරු කටුණා ලක්නාත්. නමුත් ඕකේ එක රියදුරු මහත්තයෙක් ඉන්නවා ලයිසන් එක හොරට ගත්ත. සුරංග දන්නවා ඒක. අද වෙනකම් මොකද්ද කරේ? කොහොමද දන්නවද හොරට ගත්තේ? දැන් සාමාන්‍යයෙන් සැහැල්ලු වාහන තිබුණොත් බර වාහන වලට ලයිසන් එකට යනකොට යන්න ඕනේ, ටෙස්ට් එකට යන්න ඕනේ, රෝඩ් ටෙස්ටිං වලට යන්න ඕනේ. ඒවා මුකුත් නැතුව පොලිසිය එකෙක් අල්ලගෙන රියල් 3000ක් හෝ 5000ක් දීලා එකෙක් පොල්ල තිබ්බා. ඊට පස්සේ තව එකෙක් අල්ලගෙන කිසි දෙයකට යන්නේ නැතුව ලයිසන් එක ගත්තා. ඒ ලයිසන් එකෙන් තාම එලවනවා. හෙට ඔය බස් එකක් හැප්පිලා දරුවෙක්ට මොනවා හරි වුණොත් කවුද වග කියන්නේ? ඔය හොර ලයිසන් වලින් එලෝන එක සුරංග දන්නවා. ඔය සියලු රියදුරෝ දන්නවා. ගරු සභාපතිතුමනි, මෙන්න මේවා අපරාධමය වැරදි. මේන්ටනන්ස් ඔපරේෂන් මැනේජර් දැන ඒවා වෙනවා. ඒ සේවකයාට අර කළු කල්ලියෙන් ගෙනල්ලා සම්මානත් දෙනවා. මෙන්න මේවා ගැන හොයලා බලන්න. 1 to 1 එකක් තියන්න. තියලා අහන්න අර පොනෑන්ඩු කියන්නේ කොයි ඩ්‍රයිවර් ගැනද? මං අදට කියන්නේ නැහැ, මං හෙට කියනවා ඒක. හැබැයි එක දෙයක් තියෙනවා. තානාපතිතුමාට හැමදාම මං දොස් කියනවනේ. මං අද ස්තුතිවන්ත වෙනවා. මොකටද? මම කිව්ව නිසා හෝ නොකිව්ව නිසා හෝ අවසාන අවදියේ විදේශ කටයුතු අමාත්‍යාංශෙන් කියලා යවපු නිසා හෝ අවසාන අවදියේ තානාපතිවරයා කිසියම් ප්‍රශංසා කළ යුතු දෙයක් කළා. මං ඒ ගැන ගරු තානාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඉතින් ඔබතුමා අර කමියුනිටි මට ආරංචිය මේ ආරංචිය හරියටම මට ෂුවර් නෑ. ඔබතුමා මේ කමියුනිටි කියලා ඔය තියෙනවනේ එක එක කට්ටියගේ ඔය මේ කෝඩිනේටර් කොමිටි අර කොමිටි මේ කොමිටි කියලා ඒ ගෙනල්ලා මට පහර දෙන්නත් මේ මොකද්ද මේ එකක් කරාලු මේ මගේ බිරිඳව මේ ෆෝස් කරන්න බයි ෆෝස් කරන්න මෙහෙම එකක් තියෙනවා තානාපතිතුමා. අපි පිරිමිනේ. තමුන්නාන්සෙත් පිරිමියෙක්නේ. ඒකින්ද පිරිමියෙක් වගේ අපි වැඩ කරමු. නේද? මොකද මේ එහෙම වෙන්න අරකයි. ඒවා මහ නිකම් පිම්පි වැඩ. ඒකින්ද ඒක ගැන මම එතනින් කතා කරන්නේ නැහැ. මොකද මට ඒක 100%ක් ෂුවර් නැති හින්දා. හැබැයි ඔබතුමා හිතනවා නම් ඔබතුමාට ඔය හිතෙන දේවල් කරලා මාව නවත්තන්න පුළුවන් කියලා ඒක නිකන් දවල් හීනයක් විතරයි. තමුන්නාන්සෙට වගකීමක් තියෙනවා. ඔය කළු කල්ලියෙන් වෙච්ච සියලු හිංසාවලට විතරක් නෙමෙයි. මම අර පිටු 13ක ලියුමක් එව්වේ. ඒක දාන්න බෝඩ් එකට. පිටු 13 ඒක දාන්න බෝඩ් එකට. තව තියෙනවා ලියන්න. අකුරු ඉවර වෙන්නේ නැහනේ, වචන ඉවර වෙන්නේ නැහනේ. මම ලියලා එවන්නම්. ඒකින්ද කරුණා කරලා තානාපතිතුමා ඔබතුමාගේ මගේ මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා නිලයක් දරන පුද්ගලයෙක් හැටියට කරපු අපත වැඩේ ගැනයි මම මේ කියන්නේ. ඔබතුමත් එක්ක නැතුව ඉඩම් ගනුදෙනුවක් මේ ඉඩම් නඩුවක් නැහනේ මට.
ඒක හින්දා. ඉතින් ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි. ඕකේ ඔය එන අය ඉතින් උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත එහෙම කට්ටියනේ ඔය දැන් බෝඩ් එකට පත් වෙලා තියෙන. අපි එහෙම හිතමුකෝ. ඔය කට්ටිය කරන තවත් සෙල්ලමක් තියෙනවනේ. මම උදාහරණයකට කියන්නම්. ඔය දැන් අපේ සේවකයන්ට මේ එකපාරක් ඔය තෑගි දෙන්න කිසියම් දේවල් වලට තෑගි දෙනකොට මේ 350ක තෑග්ගක් දෙනවා. වවුචර් අරන් දෙනවා මේ කම්පැනි එතකොට නම් ඒකේ අවුලක් නැහැ. ඔය සිංගප්පූරු මහත්තයා වැඩ කරන මේවකින් ඔරලෝසු ගන්න වවුචර් අරගෙන මේ දෙනවා සේවකයන්ට. මොකටද? තමුන්නාන්සලාට දෙන්න පුළුවන් නම් රියාල් 200 නම් ඒ මිනිසුන්ට රියාල් 200 දෙන්න. ඒ මිනිසුන්ට දෙනවා ඕගලන්ට ඩිස්කවුන්ට් එකක් තියෙනවා රියාල් 1500ක ඔරලෝසුවක් ගන්න ඕනේ. අන්න ඒ වගේ ඔය පාසලේ බෝඩ් එකේ ඉන්න කිසි කෙනෙකුට ඉඩකඩ සලසන්න එපා. තමන්ගේ කොම්පැනියෙන් අඩුවට දෙනවා, අරම දෙනවා, මෙහෙම දෙනවා, අරම දෙනවා, මෙහෙම දෙන්න පුළුවන් නම් නිකන් දෙන්න කියන්න ඩොනේෂන්. එහෙම නැත්තම් තමන්ගේ බිස්නස් කරගන්න ඔතනට එන්න එපා කියන්න. මොකද එහෙම වුණාම මිනිස්සු දකින්නේ වැරදි විදියට හරි දෙයක් කරත්. ඔය වගේ නේ අර කර්ක් කරන්න ගියේ. තමන්ගේ ගඩොල් විකුණන්න, තමන්ගේ AC විකුණ ගන්න, අරව කරගන්න, මේවා කරගන්න තමයි ඕක ඇතුළට වැදීලා තියෙන්නේ. අර ශිවාකරේ මේ ටෝස් මාස්ටර් එකට ඇවිල්ලා ඒකෙන් සල්ලි ගන්නවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ගරු සභාපතිතුමා. පැයකින් කියලා ඉවර කරන්න බෑ. කොහොම වෙතත් මම ඔබතුමාට ගරුත්වයක් තියෙනවා. දැනට මම ඔබතුමාට තවත් කාලය දෙනවා. මම සොයා බලනවා. මේ මං හින්දා කරන්න එපා ගරු සභාපතිතුමා. ඔබතුමා නීතිගරුක යුක්තිගරුක පුද්ගලයෙක්නේ. මම මේ කරන්නේ මොකද හුඟක් අයට ඒවා ඇලර්ජික්. මොකද අන්න ෆර්නෑන්ඩු කියපු හින්දා කරයි කිව්වම අර තානාපති එහෙම කියන්නේ ඒකනේ. තානාපති කිව්වලු මේ ෆර්නෑන්ඩු කියන කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. මං කියන දේවල් කරන්න එපා. ප්‍රජාව කියන දේ කරන්න. කන්ස්ටිටියුෂන් එකේ තියෙන දේ කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි ඔබතුමාගේ නම මට හරියට පැහැදිලි නැහැ. මේ දයාබරන් හෝ ඒ වගේ නමක් නේ තියෙන්නේ. මේ අලුතෙන් පත්වෙච්ච සභාපතිතුමාට මම මේ කියන්නේ. ඔබතුමා යුක්තිගරුක නීතිගරුක පුද්ගලෙක් කියලා මට ආරංචි. මං හොයලත් බැලුවා. හුඟක් දෙනකින් අහලත් බැලුවා. ඒ හැමෝම කියන්නේ ඒකනේ. ඉතින් ඒකින්ද ඒක මට පිළිගන්න සිද්ධ වෙනවනේ. ඉතින් ඒ නිසා මගේ හිතේ තියෙන ඔබතුමා පිළිබඳව ලොකු ගෞරවයක්. මෙහෙම වෙයි. මේ පුද්ගලයා මේක කෙලින් කරයි. මේ පුද්ගලයාට මේක කරන්න කොන්දක් තියෙනවා. මේ පුද්ගලයා තානාපතිගේ සපත්තුව ලෙවින්න යන එකක් නැහැ. තානාපති කියන එක කරන එකක් නැහැ. එහෙම ඒ විශ්වාසය තියෙනවා. ඒකින්ද තමයි මේ කියන්නේ. දැනට කින්ඩර්ගාඩන් එකත් ඔය ඉන්න ඕක ඇතුලේ ඉන්න අර 3-4 දෙනාත් අනියම්මාකාරයෙන් ආපු 3-4 දෙනාත් සුරංගත් ඔය පාසලෙන් ඉවත් කළ යුතුයි. ඒ වගේම තමයි ගරු සභාපතිතුමා ඔබතුමා මීට කලින් ඔය වගේ ඕගනයිසේෂන් එකක ඔය වගේ කමියුනිටි ස්කූල් එකක වැඩ කරලා නැතු කෙනෙක්නේ. ඉතින් ඒක හින්දා ඔය පාසලේ නිර්මාතෘවරයෙක් ඉන්නවනේ කුමුදු පොන්සේක මහත්තයා. ඇත්තටම ඔහුට අසාධාරණයක් සිද්ධ වුණා. නැහැ කියන්න බෑ. ඔහු හදපු හැබැයි ඉතින් එතනත් වැරදි තිබුණා. ඒ වැරදි වලටත් ඔය සුරංගල වගේ කියන්න ඕනේ. ඕවා කුමුදු පොන්සේක මහත්තයා මං වගේ මිනිහෙක්ව ගෙන්න ගත්තා නම් මම ජීවිතේට ඔහොම වෙන්න දෙන්නේ නැහැ. නමුත් ඉතින් මෙහෙමනේ කුමුදු පොන්සේක මහත්තයා තමන්ගේ අතේ පොකට් එකෙන් වියදම් කරලා ඒ කරපු දේවල් වලට අවසානයේ ওই සුරංගව එක්කගෙන ගිහිල්ලා උඹට ඕන සූට් එකක් තෝරගනින් කියලා යුතුයකම් ඉෂ්ට කරපු මිනිස්සෙක් කුමුදු පොන්සේක කියන්නේ. ඒ මිනිහටත් කොකා පෙන්නුවා නම් සුරංග තමුන්නාන්සලට පෙන්නන එක මොන දෙයක්ද? සුරංග තමයි ඒ පැත්තට එක කේලමක් කියනවා මේ පැත්තට එක කේලමක් කියනවා. සුරංග මොනවද ඔය වාඩි වෙලා කරන්නේ? මම තව එකක් කියන්නම් ගරු සභාපතිතුමා. සුරංගගේ ක්ලවුඩ් එක අත්අඩංගුවට ගත යුතුයි. ඔහු ඔය පාසලේ තියෙන සියලු ලියුම් ස්කෑන් කරලා ඒ ක්ලවුඩ් එකට දාගන්නවා. ඒක නීති විරෝධී. ඔහු ඒක තියාගන්න ඕනේ තමන්ගේ කම්පියුටරේ. අපේ IT ඩිපාර්ට්මන්ට් එකේ ඔය සියලු කම්පියුටර් අරින්න පුළුවන් යතුරක් තියෙන්න ඕනේ, පාස්වර්ඩ් එකක් තියෙන්න ඕනේ. මමත් IT and designing section in charge කෙනෙක් හැටියට අවුරුදු 14ක් වැඩ කරා.
මමත් ওই ෆීල්ඩ් එක දන්නවා. සුරංග කොහොමද සියලු ලියුම් ස්කෑන් කරලා එයාගේ මේවකට දාගන්නේ? තමුන්නාන්සේ හෙට ගිහිල්ලා එයාගේ ওই ටික මේවා කරලා බලන්න එයා කොහොමද ඒ පාසලේ තියෙන පොදු දේපලක් එයාගේ පෞද්ගලික ගිණුමකට දාගන්නේ? එයා ওই සියලු දේවල් බෙදා හරිමින් තමන්ගේ හරිය කරගත්තා. තමන්ගේ මඩිය පුරවගත්තා. ඔහු කුමුදු පොන්සේක මහත්තයාගේ කාලේ තිබිච්ච සියලු දේවල් ඇද ඇද දුන්නා. කුමුදු පොන්සේකගෙන් මිදීලා ඇවිල්ලා ඒ සියලු දේවල් ASP ලියනගේට දුන්නා. ASP ලියනගේ ගියාම කිත්සිරිය ඇතුළත් මුදලිට දුන්නා. කිත්සිරිය ඇතුළත් මුදලි ගියාම දැන් ඉන්න මපාස්ට දෙනවා ඇති. එයාගේ වැඩේම දෙන එක තමයි. එයා දෙනවා. උස්ස දෙනවා. තමන්ගේ රැකියාව රැක ගැනීම සඳහා ඔය වගේ පජාත වැඩ කරන මිනිහෙක් මගේ ජීවිත කාලයේ දැකලා නැහැ. මම ඉතුරු ටිකත් කියන්නම්. දැන් පැයකුත් විනාඩියක් ගිහිල්ලා තියෙනවා. මම බොහොම කාලයකට පස්සේ මේ කතා කරන්න ගත්තේ. නැවත වරක් මම තව සතියක් ඇතුළත කතා කරනවා. ඒ කතා කරන්න වෙන්නේ ගරු සභාපතිතුමනි තමුන්නාන්සෙට. ඒ කතා කරන්න වෙන්නේ සුරංග ගැන. ඒ කතා කරන්න වෙන්නේ ඔය ඉන්න 3 දෙනෙක් ඉන්න ඔය අසාම් PRO ඒ වගේම අර ලද බොළඳ HR ගරු සභාපතිතුමනි සමා වෙන්න. කෝප විය යුතු තැන කෝප විය යුතුයි. පහර දිය යුතු තැන පහර දිය යුතුයි. ණයට ගෙන ආපු පණ නැත. ඒ නිසා ඔබතුමාට මේ කියපු දේවල් වලින් ඔබතුමා කිසියම් දෙයක් අරගෙන මේ පාසල දරුවන්ට හොඳ යහපත් නීතිගරුක යුක්තිගරුක තැනක් බවට පත් කරාවියයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ගැනත් කියන්න තියෙනවා. ඔබතුමා එන්න ලංකාවට ආවම මගේ ගෙදර ඇවිල්ලා බලන්න මං කොහොමද ජීවත් වෙන්නේ කියලා. මම අවුරුදු 17ක් පිටරටක හිටපු මිනිහෙක්. මං හොරකම් කරා නම් මේවා මාලිගාවල් වගේ තියෙන්න ඕනි. නමුත් ගරු සභාපතිතුමනි මේ මාලිගාව තියනවා හිතේ. ඒකින්ද ඒක ගැන කනගාටුවක් නැහැ. මට තියෙන එකම සතුට ඒ කලු කල්ලියේ 4 දෙනා ඇතුළු ඒ හිටපු අපතයෝ ටික ඔතනින් පළවා හැරීම. ඒක ජයපැන් බොන්න තරම් මට මහා සතුටක්. කොවිලගේ මහත්තයා තමුන්නාන්සේගේ ගෙදර බොනකොට මමයි සංජීවයි තුෂාරයි තමුන්නාන්සේයි කනකොට මම තමුන්නාන්සේට කියපු වචන රෙකෝඩ් වෙලා තිනවා. මම ඒවත් දානවා. අන්න එතකොට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ෆර්නෑන්ඩු එදා ඉඳලා මේ සටනේ කෙරෝලක හිටියා. මේ සටනේ හිටියා. කාටවත් කියන්න බෑ නැහැයි කියලා. එහෙම කොන්දක් මට තිබිච්ච එක ගැන මං අදටත් ආඩම්බර වෙනවා. ගරු සභාපතිතුමනි අලුතෙන්පත් වෙච්ච ඔබතුමාට මම නැවත වරක් ධෛර්ය වීර්ය පතනවා. මේ ස්ටැපඩ් ශ්‍රී ලංකා පාසල නීතිගරුක යුක්තිගරුක එක නීතියක් ඇති හැමට සමානව සලකන පාසලක් බවට පත් කරන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය සියලු දෙවි පිහිට ලැබේවා කියලා. ඉතින් එහෙමනම් අදට මම නවතිනවා. මම නැවත වරක් මෙහි දෙවන කොටස හැටියට නැවත වීඩියෝවක් දානවා. මොකද දිගින් දිගට කතා කරන්න තියෙනවා. කරුණා කරලා සුරංගගෙන් අහන්න. අර 3 දෙනෙක්ව යවන්න දඩබඩස් ගාලා සියලු දේවල් හදලා දුන්නානේ. කොහොමද මිනිහෙක් හොර ලයිසන් එකක් අරගෙන තාම එලවන්නේ කියලා අහන්න. සුරංග දැනුවත්ව. සුරංග දන්නවා. ඒකින්ද ගරු සභාපතිතුමනි මෙන්න මේ දේවල් තුල සුරංග කියන මිනිහවත් අඳුරගන්න. මෙන්න මේ දේවල් තුල ඒ කලු කල්ලිය කරලා ගිය දේවලුත් අඳුරගන්න. 2018 ඉඳලා මේ දක්වා සිද්ධ වෙච්ච දේවල් අන්න තානාපතිතුමා ගාව තියෙනවා පිටු 13ක ලියුමක්. ඒකත් ඉල්ලගෙන බලන්න. බලලා තමුන්නාන්සේ හා ඔය අලුතෙන්පත් වෙලා ඉන්න අයට ඕක ඇතුලේ බිස්නස් කරන්න දෙන්න එපා. ඒගොල්ලන්ගේ
අපි අඩු ගාන්ට දෙන්නම් මම දන්නවා ඔය අඩු ගාන්ට දෙන මේව එක. අඩු ගාන්ට තියා මොන ගාන්ටවත් ඒගොල්ලන්ගේ කොම්පැනි වලින් ගන්න එපා ඉවරයිනේ. තව ඔය ඕන තරම් කොම්පැනි තියෙන්නේ බඩු ගන්න. ඉතින් ඒකෙන්ද ගෞරව සභාපතිතුමනි ඒ අයුරින් ඔබතුමා ක්‍රියාත්මක වෙයි කියලා ඔබතුමා පාසලට යුක්තිය නීතිගරුකභාවය ලබා දෙයි කියලා දැඩි විශ්වාසයෙන් අදට මම නවතිනවා. ඉතින් එහෙමනම් කටහරි ජීවත් වෙන මගේ ආදරණීය දෙමාපියනි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ දරුවන්ගේ දෙමාපියනි ශ්‍රී ලංකා ප්‍රජාවනි ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා සියලු දෙවි පිහිට ලැබේවා ආයුබෝවන් කියමින් අදත් නවතිනවා. ස්තුතියි.